රට වටපිටාව කියලා තමයි පොඩි කාලේ ඉඳන් අපි ඉගෙන ගත්තේ. ඒත් ඒ පරිසරය තුළ ඇති ජීවි අජීවි සියලු දේ අපට සංගෝණ යමක් තිබේ. ඇත්තෙන්ම එකක් ඉතිහාසයේ අනික විශ්මය. මා මෙසේ ඔබට ඉඟියක් දෙන්නම්. සැබවින්ම ප්‍රබන්ධයකට වඩා සත්‍ය විස්මජනක විය හැකියි. අන්න ඒ නිසාමයි සොබාරු අපි ඒ ගැන සොයා යන්නට තීරණය කළේ. අපි දැන් ඉන්නේ සීතාවක රාජධානියට ඈත ඉතාමත් වැදගත් ප්‍රදේශයක. ඔබට පේනවා ඇති ඈතින් පේන කඳු වැටිය. මේ කඳුවර පේලිය තමයි සීතාවක රාජධානියේ ප්‍රධාන ආරක්ෂක කඳු වැටි උනේ. අද වෙනකොට ලංකාවේ ප්‍රධාන සහ ජනාකීර්ණ කාර්ය බහුල නගරයක් තමයි අවිස්සාවල කියලා කියන්නේ. සමහරුන්ට සීතාවක කියපු ගමන් මුලින්ම මතක් වෙන්නේ අවිස්සාවල. ඒ තරමට සීතාවක රාජධානියේ විශාල කඳු රාශියක් මේ ප්‍රදේශයේ සැඟවී තිබෙන නිසා. වැඩි කතා නොකර අපි මුලින්ම යන්න සූදානම් වෙන්නේ අනේ වගේ සොබුරු ස්ථානයකට. ඔබ කැටුව යන සූදානම් වෙන්නේ මානියංගම පුරාණ රජමහා විහාරස්ථානයට. මෙහි සොබාරු වගේම විශේෂත්වය පෞරාණිකත්වය පිළිබඳව දැනගන්නට ඔබට ආරාධනා කරනවා මේ සොබාරු. සීතාවක නගරයේ දන්න තල්දුව දෙසට ගමන් කරන විට සීතාවක හන්දිය හම්බ වෙනවා. දැන් මේ බොහෝ දෙනා කතා කරන විදිහට උසාවිය ළඟ පාර කියලා තමයි හැමෝම කතා වෙන්නේ. එතනින්ම වම් අත පැත්තට තියෙන වෙලංගල්ල පාර දිගේ ගමන් කරන විට ඔබට හමු වෙන සුන්දර ගමක් තමයි මානියංගම කියන සුන්දර ගම්මානය. දෙපසින්ම වෙල්යායන්ගෙන් හැඩවුණු මේ සුන්දර ගම්මානයේ දුටුවන් සිත් ඇද බැඳ ගන්නා තරම් රමණීයයි මනස්කාන්තයි. මේ ගම්මානයට මානියංගම කියන නම ලැබෙන්නට ඇත්තේ මෙන්න මේ හේතුව නිසාමයි. මහා නියම්ගම් රාශියක් එකතුව නිසා, නියම්ගම් රාශියක එකතුව නිසා තමයි. ඒ වගේමයි මේ ප්‍රදේශයේ තිබෙනා වූ සුවිශේෂ වෙළඳ ගම්මානයේ මෙන්න මේ ගම්මානය. මානියංගම සුන්දර ගම්මානයේ තිබෙනා වූ මානියංගම රජමහා විහාරස්ථානයේ ඉදයි අද අපි සොබාරු වැඩසටහන ඔබට දී ගන්න සූදානම්. කෘෂිකාර්මික දියුණුව ගැන ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍යතාවයක් නැහැනේ. මේ සුන්දර ගම්මානයේ මැදට වෙන උසින් පිහිටලා තියෙන සුන්දරම ස්ථානය තමයි මේ ස්ථානය. මේ ස්ථානය තමයි මානියංගම රජමහා විහාරස්ථානය. අද අපේ චාරිකාවේ නැවතුම් පොළ තමයි මානියංගම රජමහා විහාරස්ථානය.
ඓතිහාසික මාණියංගම පුරාණ විහාරස්ථානයට අපි අද දවසේ ආපුවාම මේ පුරාණ විහාරස්ථානය දැක බලා ගන්න නරඹන්නට අපි මේ පාසල් දූ දරුවෝ පැමිණ සිටිනවා. මේ තිබෙනා වූ වටිනාකම ආදර්ශයක් කොටගෙන ඒ ආදර්ශයෙන් මතු පරම්පරාවට මතු පරපුරට මේ පිළිබඳව දැනුම් දෙන්නට කතා බහ කරන්නට අවස්ථාවක් අවකාශයක් උදා කරගැනීමේ පරමාර්ථයෙන් තමයි මේ ගුරුවරුන් අද දවසේදී මේ කුඩා දූ දරුවන් එක්කලා මේ පුණ්‍ය පරිශ්‍රයට ඇවිල්ලා ඉන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ පුණ්‍ය පරිශ්‍රයට ආපු අපේ ඇදුරුතුමා මේ ළමයි කැටුව ආපු ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ ඓතිහාසික පුරාණ විහාරස්ථානයට අද දවසේදී මේ චූටි දූ දරුවන් එකතු කරගෙන ඇවිල්ලා මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? ඇත්තම ලංකාවේ රාජධානී විකාශනයේ දිහා බැලුවට පස්සේ සීතාවක රාජධානිය ලංකාවේ ස්වාධීනතාවයට බොහොම ඉහළ දායකත්වයක් සපිත රාජධානියක්. අන්න ඒ වගේ තැනක ක්‍රිස්තුපූර්ව යුගයේ නම් ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් තමයි මාණියංගම රාජධානී විහාරය. අපි නගරයේ තිබ්බ කටෝර පරිසරයට පොඩ්ඩක් මිදලා අවිස්සාල පැත්තට ඇවිල්ලා බොහොම නිස්කලංක පරිසරයක මේ තියෙන පුරාවෘත්තීන් සහ මේ තියෙන පෞරාණික වටිනාකම් සහ ඓතිහාසික සාධකයන් ළමයිට ලඟ වුණාම ළමයින්ගේ සංවේදී මනසත් එක්ක අපිට අධ්‍යාපනය බොහොම පහසුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අර වැඩි දුර යන්නේ නැතුව බොහොම ළඟපාතක අපිට එකතු කරගන්න තියෙන පෞරාණික ස්ථානයක් වෙච්ච වෙනරජ මහවිහාරය. ඒක තමයි විශේෂත්වය. අපේ වටපිටාවේම සුන්දරත්වය පරිසරයත් එක්ක පෞරාණික පරිසරයත් එක්ක වටිනා කියන දේවල් අපේ වටපිටාවේ තියෙනවා. ඒ වටිනාකම දන්න උදවිය තමයි මේ වටිනාකම් පිළිබඳව අගයන්නේ කතා බහ කරන්නේ මේ ස්වභාවය. වර්ෂ 1521 වෙනකොටත් මේ සීතාවක රාජධානිය පාලනය කරන්නේ හත්වන විජයබාහු රජතුමා. සමහර විට ඔබ අසා ඇති විජයබාහු කොල්ලේ කියලා කතාවක්. ඇත්තටම විජයබාහු කොල්ලේ කියලා කියන්නේ මෙන්න මේ හත්වන විජයබාහු රජතුමන්ව ඝාතනය කරලා ඔහුගේ පුතුන් තිදෙනා රාජධානියේ කොටස් 3කට බෙදාගත්තු එකට. මේ පියපුතු ගැටුම හේතු උනේ විජයබාහු රජතුමා වෙනත් බිරිඳක් වුණු කීරවැල්ලේ බිසවගේ පුත් දේවරාජ සිංහට රජකම දෙන්නට විජයබාහු රජතුමා එකඟ වීම නිසා. ඒ නිසා රයිගම් බණ්ඩාර රයිගමත් මායාදුන්න සහ බෝණකබාහු කියන විජයබාහු රජුගේ අගබිසවගේ කුමරවරුන් තුන්දෙනා තම පියාව මරවලා රාජ්‍ය කොටස් 3කට බෙදා ගන්නවා. රයිගම් බණ්ඩාර රයිගමත් මායාදුන්නේ සීතාවකත් බෝණකබාහු රජු කෝට්ටේ රාජධානියේ පාලකයා විදිහටත් පත් වුණා. අද අපි මේ සොබාරු වැඩසටහනෙන් හොයාගෙන යන්නේ මේ සීතාවක රාජධානිය තුල තොරතුරු සොයන ඔබට ඉතාමත් වැදගත් වෙන තැනකින්. මම මෙහෙම කියන මේක පූජා භූමියක්. මේ පූජා භූමිය ගැන සමහර විට ඔබ අසා ඇති. සමහර විට මේ පූජා භූමියට ඔබ පැමිණ ඇති. වැඳ පුදා ගන්නට ඇති. නමුත් බොහෝ අය මේ පිළිබඳව නොදන්නවා විය හැකියි. හැබැයි මේ විශ්වාසය ඔබේ හද තුළට ඔබේ සිත් තුළට දහනය කරන්නට සියලු දෙනාම මේ ඓතිහාසික වටිනාකම වැදගත්කම පිළිබඳව වැඩි විස්තරයක් දැනගන්නට අවස්ථාවක් උදා කරන්නටයි මේ සූදානම්. එන්න අපිත් එක්ක යන්න මේ සොබාරු වැඩසටහන. දැන් අපි මේ ඉන්නේ සුන්දර වූ සුවිශේෂ ස්ථානයක. අද උදෑසන පටන් මේ විහාරස්ථාන පුණ්‍ය පරිශ්‍රය පුරාම අපි තැන් වලට ගවේෂණය කරලා ඇවිදලා වටිනා කියන තතු විස්තර තොරතුරු අරගෙන
දැන් සූදානම් වෙන්නේ මේ විස්තර ඔබට තවදුරටත් පැහැදිලිව කරුණාකාරණා සහිතව මේ ඉතිහාසය පිළිබඳව ඔබට දැනුම් දෙන්නට. අපි දැන් මේ ඉන්නේ මානියම්ගම රජමහා විහාරස්ථ පුණ්‍ය භූමියේ අද වෙන විට මේ පූජා භූමිය අබන්නවල හේමාලංකාර නායක ස්වාමීන් වහන්සේ යටතේ සංරක්ෂිතව පාලනය වෙනවා. මේ මොහොතේ අපිත් සමග කතා බහට උන්වහන්සේ එකතු කරගන්නට සූදානම්. උන්වහන්සේ මානියම්ගම රජමහා විහාරාධිපති, ඒ වගේම මානියම්ගම මහාවිද්‍යාලයේ විදුහල්පති හැටියට මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන මේ පුණ්‍ය භූමිය පරිශ්‍රයට නායකත්වයේ දරන උන්වහන්සේ බොහොමත්ම නමස්කාර පූර්වකව ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව අප අද මේ සුන්දර වූ සුවිශේෂ වූ වැඩසටහනට එකතු කරගන්න සූදානම්. අවසරයි මානියම්ගම රජමහා විහාරාධිපති පූජ්‍ය අබන්නෝත්තේ මානන්ද ස්වාමීන් වහන්සේ. අප දැනගන්නට කැමති හඳුරන්නේ මානියම්ගම රජමහා විහාරය තුළට ආපහු අපිට දකින්න පුළුවන් විශාල ගල්ලෙන් රාශියක්. මේ ගල්ලෙන් පිළිබඳව ඇති පුරාණ යුගයේ සාහිත්‍ය සහ චිත්‍ර කලාවන් ගැන බොහොම තොරතුරු අපිට දකින්න ලැබෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ අදහස් අපිට ඉතාමත් වටිනවා. මානියම්ගම රජමහා විහාරස්ථානයේ ආරම්භ කළ තියෙන කිස්තුමේ පරම සිනස් වලගම්බා රජු. තරුණයන්ගේ ආක්‍රමණයන් පිළිබඳ රජු පසුබැස. පසුබැස සේනා සංවිධානය කිරිය කළා ලංකාව පුරා. මේ ප්‍රදේශයේ සේනා සංවිධානය කරන රජුරුන් උදව් ස්ථානයේ ගල්. යුද්ධෙන් දිනුවට පස්සේ කරුණ සලකන්නේ මේ විහාරය ඉදිකරාගෙන ජනප්‍රවාදය. ඊට පස්ව පොළොන්නරු සීතාවක විද්‍යාලයේ අපේ විහාරය පැවතිලා තියෙනවා. වර්තමානයේ තියෙන නිර්මාණාත්මක විහාරයේ මහනුවරගේ කේස්රාජ රජුගේ ඉදිකරපු විහාරය. මූර්ති විශිෂ්ටයන් සියල්ලම මහනුවරගේ ලක්ෂණ දෙන්නේ. මේ චිත්‍රාන්තර විශේෂයෙන් ප්‍රධානයි මාර පරාජය පිළිබඳ චිත්‍රය. ඊළඟ විහාරස්ථානයේ ලැබුණු පසුන් තියෙනවා සතරවරම් දෙවියන්. ඊළඟට තියෙනවා දුර්ලභ කුංචුර කීර්ති ශාසන රජුගේ මකර දුක තොරන් දෙකක් තියෙනවා. ප්‍රධාන ප්‍රවේශය සහ ද්විතීය ප්‍රවේශය ආදී වශයෙන්. විහාරය ඇතුළත තිබෙන ප්‍රතිමා වහන්සේලා මහනුවරගේ විසුසුරුතුන් කලාව නිරූපණය කරනවා. බුදු ජීවරේ ගඟ කැල්ල වගේ සමන් කරන ආකාරය දක්වනවා. ප්‍රධාන ප්‍රතිමා වහන්සේ සතපෙර මුද්‍රායි ප්‍රතිමා වහන්සේ වන අතර ධ්‍යාන මුද්‍රායි ප්‍රතිමා වහන්සේ නමක් සහ අභි මුද්‍රායි ප්‍රතිමා වහන්සේලා දෙනම කුසලයේ ප්‍රතිමායි විහාරස්ථානයේ ඇතුළත තිබෙන ප්‍රතිමා වහන්සේලා වෙනවා. ඊළඟට ඇතුළේ තිබෙනවා දහම් සොල කතාව, සස්සති මේ ආදී චිත්‍ර ගණනාවක් දකින්න පුළුවන්කම තිබෙනවා. එහම අපි අමුදලා තවත් අපිව දැනුවත් කළ යුතුමයි ඒ තමයි වසරක් පාසා පවතින කරල් පෙරහැර මංගල. මේ පෙරහැර විශේෂත්වයක් තිබෙනවා. අපි කරල් පෙරහැර කියලා බොහෝ දෙනෙක් අහලා නැහැ. ලංකාවේ පැරණිම පෙරහැර කියලා තමයි අපි හඳුනන තිබෙන්නේ. ඒ පිළිබඳව සඳහන් කරොත් අපේ කරල් පෙරහැර ආරම්භ කරගෙන බුද්ධ වර්ෂ 1930 විශ්වාස 1780 ඉස්රායෙල් නගර විහාරය අනුකම්පා කරා පස්සේ ඒ පෙරහැර ආරම්භ කළා. මේකේ දේමාව වන්නේ දුරුකෝයේ පෙරහි සතුටුකක් ඉස්කටි ඉස්පයන් හතට පුතා පරිසරාවේ සිසිලිකා. ඒ දුරුකෝයේ දාස අත්‍යවශ්‍ය පෙරහැරක් පවතිනවා. මොකද ළමයේ කලිකුමෝරේ දේවදූතයන් සරසනවා. රජුරුන් බන්දේසිය. ඒකේ පිළිදේශනා කරලා පිළිපන් වඩනවාද මුරට පෙරහැරේ ගමන් කරලා පිළිපන් විල සම්බන්ධ කරගන්න කරක් කරන්නේ. අර දේවදූතයන් අතර කරල් කියලා මම බන්දේසිය පත් කරනවා. කරල් නිලාගත් දේවදූතයා අත්‍යලංකාර පෙරහැරේ මානියම්ගේ සීතාව අරිසාය තාවුනිකාචාරය කළ විහාරෙට ගෙවනවා. ඒ දෙනකොට රාත්‍රී 12 විතර පොල් දවස්. පාසිකාව දේවදාති දේවල් ඥාති පරපුර නාමසු ඔක්කොම අර නිලාගත් ඉලි සියල්ලම දැහැටින් සහල් බවට පත් වෙනවා. පහවදා දවල් ජලය මිශ්‍ර කරන්නට පිළිපිලි සකස් පිළිපිලි බුදු පූජා කරන එකට පාත්‍රයක් තියෙනවා. රජු පිරිනම් වාහල කියන පාත්‍රය. වාහල කියන්නේ රජවාසනෙන් පිරිනම් පාත්‍රය. ඊළඟට මේ පෙරහැර නොකඩවාම සිද්ධ කරලා තියෙනවා.
රටේ කලබල අවස්ථාවන් වලදී පවා පෙරහැර චාරිත්‍රානුකූලව සිද්ධ කරනවා. අනික් අවස්ථාවලදී ප්‍රධාන අංගයන් මුල්තන දීලා සිදු කරනවා. කලබල අවස්ථාවන් වලදී පිරිස කණ්ඩායම නැත්නම් කණ්ඩායම කීපයක් සහිතව කරන් ඉලාගෙන ඉඳලා බුදු පූජාව සංස්කාරණ පිළිමන සිදු කරලා ධම්මාසීන්ට ලෝකවාසීන්ට ඊළඟට පොඹුරු සංස්කෘත වෙන්නේ ගොවිතැන් මඩ ගොවිතැන් ගොවිතැන් සංස්කෘත වෙන්නේ කියලා සියලු දේවතා මහසලා සිදුපත් කළා තියෙනවා. බුදු පූජාව පූජා කිරීමයි කරල් පෙරහැර ප්‍රධාන කාර්යය. අපි හඳුන්නේ මේ වටපිටාවේදී මේ පුණ්‍ය පරිශ්‍රය ඇවිදිනකොට අපිට තවත් හම්බුන දෙයක් තමයි ගල්ලෙන. ඒ ගල්ලෙන ආසන්නයේ පිහිටි අලංකාර පොකුණක්. මේ පිළිබඳව විස්තර කිව්වොත් අපි හඳුන්නේ. මේ පොකුණ අද පොකුණ වශයෙන් නම් කළ බහල්තා වන්නේ රජුරු විශේෂපත් පිච්ච අවස්ථාවන් වලදී නිමන් හරින ගල්ලෙනත් ඒ වගේම රජුරු දින පොකුණ වශයෙන් ඔය පොකුණ රජ පොකුණ විශ්වාසයක් පවතිනවා. අද වුණත් මේ පොකුණ ඉතාම පවිත්‍රයි. ගම්වාසීන් විසින් හානියක් නොකර ඉතාම ආරක්ෂිත ස්ථානයක් වශයෙන් ස්ථානෙ පවත්වාගෙන යනු ලබනවා. හරිම පිරිසිදු ස්ථානයක් හැටියට. එමේ අපි හඳුන්නේ මේ වෙන විට මායිංගම රජමහා විහාරයේ කියලා කියන්නේ නවීන ලෝකයක් එක්කලා සංරක්ෂිතව දියුණු වෙමින් පවතින රජමහා විහාරයක්. මේදී අපිට දකින්න ලැබෙනවා ශ්‍රීපාද අනුරුවක් ඒ වගේ නිර්මාණය වෙලා තියෙනවා. එතන ගියාම අපිට ඉතාමත් අලංකාර කඳු සහිත භූමියක් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. එතනට ගියාම හිතට නිවෙන ගතියක් අනිවාර්යයෙන් දැනෙනවා. මේ ගල් පර්වත දෙක ගැන විශේෂයක් සඳහන් කළ යුතුමයි අපේ හඳුනේ. මේ ගල් පර්වත දෙක ඒ පිළිබඳව විශේෂ සටහනක් තියෙනවා. මේ ගල් පර්වත මේ ස්වභාවිකව පිළිපලා තිබෙන්නේ නිර්මාණය කරන ශ්‍රීපාද අනුරුවක් මේ ස්ථානයන් පස්සේ සීත සුලං මහත්මලා දැන් ගන්න ගන්න එහෙමයි. දැන් මේ වෙලාව හරි ග්‍රීස්ම අවුව පවතින වෙලාව. නමුත් මේ බොහෝ සෝදායක පරිසරයක් තියෙනවා. මේ නිර්මාණය කලේ මේ ස්ථාන බලන්න අපු ඉවන් නිර්මාණ ශිල්පී යෝජනා කළා. පසුභාග පරිසරයට හානි නොවෙන්නේ ස්වභාවික රසයේ පරිසරයේ විවිධත්ව ඉඳ ගන්නත් මොනකට නිර්මාණය කරන්න කියලා ඒ අනුව කිසිම අලුතෙන් කියන කාරණා අඩංගු නැති කියන ස්වභාවික දේවල් නිර්මාණය කළේ බොහොම අපූර්වත්වයක් පවතිනවා. ඒ වගේම මේ ස්ථානයේ පුරාවිද්‍යා සංරක්ෂකයක් යම් විදිහට මේ මීටර වර්ග මීටර 400ක් තුර ඉදි කරනවා නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙන ඉදිකිරීම සහ සියල්ල ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ මේ අලුත් නිර්මාණ ඉදිකට තිබෙනවා. ඒ වගේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන බෝධීන් වහන්සේට ඉහළින් ඉදිරිපත් තිබෙනවා සියම් බුදු ප්‍රතිමා වහන්සේලා දෙනම සියමේ කියලා කියන තායිලන්තයයි වර්තමානයේ සියමේයි ලංකාවයි ඉතාම සමීපයි අපේ සංඝ පරපුර සියම් මහානිකාය මාළපාසු එදත් අදත් පවතින සම්බන්ධතාවය. ඒ අනුව සියම් දේශයෙන් වැඩමවන ප්‍රතිමා වහන්සේලා දෙනම තැන්පත් කරලයි සමාධි මුද්‍රාවේ සහ සතපන මුද්‍රාවේ ප්‍රතිමා වහන්සේලා තැන්පත් විවිධ තියෙන්නේ. ඒ දීද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සැලසුම් අනුවයි සියල්ලම නිර්මාණය කළා තිබෙන්නේ. ඊළඟ තවත් සංවර්ධන කාර්යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විහාර භූමිය වටා කිසිම භෝග වගාවක් වගා කරන්නේ නැහැ. මේ විහාර භූමිය වටා කිසිම භෝග වගාවක් ආදායම් මාර්ගයක් වශයෙන් භාවිතා කරන්න බලාපොරොත්තුවක් වන්නේ නැහැ. මේ මුළු භූමියම තියෙන අක්කර 4මාරකට ආසන්න ප්‍රමාණයක්. මේ ප්‍රධාන ප්‍රතිමා වහන්සේ තැන්පත් ගල්ලෙන් එහා පැත්තේ භූමිය අක්කර 2ක් තිබෙනවා. ඒකේ බලාපොරොත්තු තිබෙනවා කටවිසි බුදු කුඩි සහ කටවිසි බෝධීන් වහන්සේ රෝපණය කරන්නේ. බොහෝ ස්ථානවල ඒක දකින්න අමාරුයි. දැන් ඒ බුදුරජාණන් වහන්සේට වෙන වෙන බෝධීන් වහන්සේලා තිබෙනවා. ඊළඟට එතන අක්කර 2ක භූමි භාගයක් තිබෙනවා. ඒකත් විදිමස් සලස්මක් අනුවයි නිර්මාණය කරන්නේ. අක්කරයක් ඒ වෙනින් විතරයි ඉදිරි අක්කරය කාමාරක වගේ භූමි භාගයේ වනවගාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සැලසුමකට අනුවයි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් තමයි අපි බෝධීන් වහන්සේ කලින් බෝධීන් වහන්සේ ඉදිරියේ වැටුණා. ඊට පස්සේ ජයසිංහ බෝධීන් වහන්සේ අංකුර ශාඛාවක් තමයි රෝපණය කළා තිබෙන්නේ. දැන් දැක්කේ තේරෙන ගන්නට බෝධීන් වහන්සේ අන් 5ක්වත් ලැබෙන්නේ නැහැ.
දැන් ඒක බෝධි ප්‍රකාරයේ සහිතව කන්නට සහිතව විතරක් බලාපොරොත්තු වෙන්නේ. අපි හඳුරන්නේ අපිට කියන්න පුළුවන් මේ විහාරස්ථානයේ අතීතයේ රජවරුන් පිළිබඳ සම්බන්ධය මොන වගේද? මම හිතන්නේ මේ විහාරස්ථානයේ වින කරපු විනාශ කරන්නටත් හිටපු රජවරු හිටියද අපි අහන්නේ? ලංකාවේ රජවරු රටපාලනය කිරීම සහ බුදුදහම ආරක්ෂා කිරීමයි රජවරුන්ගේ පරමාර්ථය. ඒක අපට වඩාත්ම පැහැදිලි වෙනවා දුර්ගාජතුමාගේ ප්‍රකාශය. මාගේ මේ ව්‍යායාමයේ උදේ රජසරු පිණිස නොවේ සම්ප්‍රසාසනේ ආරක්ෂාව පිණිසයි කියන්නේ. ඉතින් අපිට අපේ විහාරය දිහා බලනකොට ඒක වඩාත්ම පැහැදිලි වෙනවා. ලංකාව පුරා විහාර දිහා බලුවත් පස්සේ පැහැදිලි වෙනවා. ඉතින් අනුරාධපුර පොළොන්නරු සීතාවක මහනුවර මේ යුගයන්හිදී මේ විහාරය ආරක්ෂා වෙලා තිබෙනවා. විශේෂයෙන් මෑත කාලීනව මතභේදයක තිබුණු කාරණයක් තමයි සීතාව රාජසිංහ රජු. සීතාව රාජසිංහ රජුගේ ගමේ පන්සල තමයි මානෙම්ම රජමහා විහාරය. මේ ස්ථානයේ සතුම එකමාරක්වත් දුර නැහැ රජුගේ රජමාලිගාව පිහිටි බලකොටු. ඉතින් රජුගේ තියෙන චෝදනාව තමයි ශාසනික පරිහානියක් විනාශයක් සිද්ධ කරලා තියෙනවා. හැබැයි අපිට අනිත් පැත්තෙන් පැහැදිලිව එහෙම විනාශයක් කරන ගමේ පන්සල ඉතුරුනේ කෙසේද කියන කාරණේ. ඔය යුගයේ වෙනකොට 16 වන සියවස ආරම්භයේ දශකයේ දෙවන දශකයේ තමයි උදාහරණයක් පළමු දශකයේ තමයි දස්වංශ පරිදි පොදුකින් කාර්මික විප්ලවයත් සමග තමන්ට පරමාර්ථ දෙකක් මුල් කරගෙන බටහිර ජාතීන් පරිදික ලෝක ආක්‍රමණය කළා. එකක් අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සහ වෙළඳ භාණ්ඩ අලෙවි කර ගැනීම වෙළඳ පොළක් වශයෙන් බටහිර රටවල් පෙරදිග රටවල් ආක්‍රමණය කළා. ඒදී පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරා නමුත් උඩරට ආක්‍රමණය කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. හේතුව මොකද? බටහිර වෙඩි බල යටින් උත්තර දියුණුවලා හිටපු පෘතුගීසීන් පළමු රාජසිංහ එමග සීතාවරාජින් රජුගේ යුද උපක්‍රම ශක්තිය හැම අවස්ථා දෙකකදී පරාජයටපත් වුණා. ඒ අතින් ගන්නෝරුව සටන සහ මොළේගියා සටන විශේෂතාවය. බැරි වෙලාවත් ඒ සටනේදී මේ රජුව පරාජය වුණා නම් ඉංග්‍රීසීන්ට කලින් ඒ ලංකාවම යටපත් කරගන්නේ පෘතුගීසීන්. ඒක වැළකුණේ සීතාවරාජින් රජුගේ නිසා. රජුණන් පිටුගාත චෝදනාව සැබවින් පෘතුගීසීන් විසින් එල්ල කරන්නට ඇත්තේ තමන්ට වෙච්චි අවමානයේ වසා ගන්නට කියන එකයි මගේ අදහස. ඇත්තෙන්ම අපි මේ රණ විරුවෙක් වශයෙන් සීතාවරාජසිංහ රජුව සදා අනුස්මරණය කළ යුතු චරිතයක් කියලා අපරණ හිතෙනවා. ඒක වඩාත් පැහැදිලි වෙනවා ඓතිහාසික භූමියන් වූ ගන්නෝරුව සහ මුල් ඒරියාව අද කොහොමද? මුල් ඒරියාවේ තියෙන මානසික රෝහල. අපිට සිහිපත් වෙන්නේ මුල් ඒරියාව කියන ඓතිහාසික භූමියක් නෙවෙයි මානසික රෝහල. ඒක ගන්නෝරුව කියනකොට අපිට සිහිපත් වෙන්නේ අර සත්තු ගාල් කරපු ගව ගාලක් කියන එකයි මිසක මේ ඓතිහාසික භූමියක් විශේෂයෙන් ඉස්මතු වෙලා පෙන්නන්නේ ඒක. ඉතින් අපේ ඇත්තෙන්ම අද අපේ ඉතිහාසයේ දැන් මේ මෑත කාලේ 1815 දී මේ රාජද්‍රෝහීන් විසින් නම් කරපු චක්කටිපොළේ අධිකාරම්තුමා ගොංගාලි බුදුහාම ඒ වගේ ගණනාවක් අපේ දේශද්‍රෝහී නාම ලේඛනයේ ගැසටෙන් ඉවත් කළා. ඇත්තෙන්ම වර්තමානයේ අපි මේ ඓතිහාසික භූමි දෙක න්‍යායකාරීව නිදහස් කරලා අපි ජය භූමි බවට පත් කළ යුතු වෙනවා කියන එකයි මගේ අදහස. එහෙමයි. සෝබාරු වැඩසටහනෙන් අපි මේ පුණ්‍ය භූමියේ පරිශය පුරාවටම විවිධ තැන් හොයාගෙන දැක බලාගෙන යනකොට අපි හම්බුනේ වේරුණු පක්ෂය පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. වේරුණු පක්ෂය ජීවත් වෙලා තියෙන කොබෝතුරා. කොබෝතුරා කියන අහස්තල්ලි කියන කොටසක්. මේ අහස්තල්ලි තියෙන හරියට මේ සතෙක් කටහැරියා වගේ තියෙන ගුහාවක් කොටසක්. ඒකේ ඉඳලා තියෙනවා වේරුණු පක්ෂය එක අයිති වෙන්නේ මේ කොණ්ඩ රාජ පක්ෂයකින් රාජාලි වර්ගයට අයිත් කුරුල්ල. රාජාලිය කියන්නේ ලොකු ශක්ති සම්පන්න කුරුල්ල. මේ කුරුල්ල මේ මොහොතේ මසුන් අල්ලගෙන ඉන්න ඔළුව පමණයි ආහාරයට ගන්න. ඊටු කොටස පල්ලෙහාට ගලේ දානවා. දඩමේදී පිරිසක් මේ දැකලා තියෙනවා මේ හැමදාම මේ මොහොත මසුන්ගේ කඳ කොටස. ඊටසේ රාජ්‍ය රෝන්ට අරන් ගියා. රජු මේකට විමර්ශනය කරන්න කියලා ගඩේ ඉන්න කෙනෙක් නියම කළා. මිනිස්සු ගල උඩට යන නගපාන කොණ්ඩ රාජාලි පක්ෂවල අයිති කුරුල්ලෙක් ඉඳලා තියෙනවා. දැන් මේ උඩා පැටි කුරුල් පැටි රජු ගෙනත් දීලා තියෙනවා ඇති කරන්නේ. ඊට පස්සේ මේ හරි ශක්ති සම්පන්න. මේ හොරතලයට හැදුණා. ඉතින් දවසක් මේ
දුවන ගෝණි අල්ලගෙන තියෙන කුරුල්ල. මොනවා දුවනකොට අනිත් කකුලෙන් ගහක් අල්ලගෙන. දුවන වේගෙත් එක්කම කුරුල්ල දෙකට තයිලා මැරිලා. රජු ඇතුලේ ශෝකෙන් මොකද කළා තියෙන්නේ? බෙහෙරුණ පක්ෂයා කියලා නම් කරලා බිඳුණු පක්ෂයා කියන එකයි අදහස. මේ තුන් කුරුල්ලේ ලාංඡනයේ බවට සංකේතයේ බවට අද උනත් භාවිතාවන්නේ බිඳුණු පක්ෂයාගේ ලාංඡනය. මේක තියෙනවා. මේක 1963 ගහව පොතක්. මේක හම්බුණා. ඊළඟ මේක නැවත මුද්‍රණය කළා. මේක තියෙනවා නූතන කියලා අදහස් කරන්නේ එදා නූතන. ඒ කියන්නේ 1963. අලුතෙන් මේක ඉදිරි කරා මේ ඔය බේරුණ්ඩ පක්ෂයේ කොටසයි මේ පද්‍ය පන්තියයි පින්තූර ටිකයි. ඉතින් මෙවන් පුණ්‍ය පරිශ්‍රයක් ආරක්ෂා කරගනිමින් මේ වටපිටාව සුන්දර වටපිටාව දැහැමි චේතනාවෙන් වැඳ පුදා ගන්නට දැක බලා ගන්නට සියලුම ගණී ජනයාට බැතිමුතුන්ට විවෘත කරන මේ ආකාරයෙන් නිස්කලංක පරිසරයක් නිර්මාණය කිරීමේදී ඔබ වහන්සේ සුවිශේෂී වූ මෙහෙවරක් ඉටු කරන බව අපි දන්නවා. ඉතින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේට නැවත නැවතත් මෙවන් කටයුතු කරන්න සාර්ථකව කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, බලය, ජවය ලැබේවා කියන උදාරතර ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අපි මේ වැඩසටහන නිමවට පත්වන සූදානම්. ඉතින් අපේ හාමුදුරනේ මතුවටත් මේ රැක ගන්නට ජාතික උරුමයක් හැටියට මෙහි පැමිණෙන නම් හොඳින් මතක තබා ගන්න මේ අපේ ඉතිහාසයේ යලි සිහි කරවන ප්‍රබල සාක්ෂියක්. මේ වැලි කැටයක් පවා දැන් අපිට සුවදයි, සුන්දරයි, ඒ වගේම ආඩම්බරයි. ඒ ආඩම්බරකම, සුන්දරත්වයේ විශේෂත්වයේ රැකගැනීම ඔබ සතු. ආරම්භයේදී සඳහන් කළා සේම නැවතත් කියනම ඔබ තවමත් ඉතිහාසයේ පරිසරය ගැන දන්නේ නැහැ. ඇතෙම ප්‍රබන්ධයකට වඩා සත්‍ය විස්මජනකයි. ඉතින් සොබාරු වැඩසටහනේ අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ අද දවසේදී. හැබැයි සීතාවක රාජධානිය ගැන එක සාක්ෂියක් ගැන විතරයි අපි වැඩිදුර තොරතුරු සොයා ගියේ. තවත් බොහෝ ස්ථාන ඉතිරි අපිට සොයන්නට. එසේනම් ඉතින් අපිට යන්නට අවසරය යලිත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.